ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුපින්බර උදෑසනක්. ගම්මැද්ද දම් සවිය හැමදාම ඔබේ ජීවිතය සුවපත් කරන. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ කියන සදහම් සාකච්ඡාව. අපි අද ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට සූරියබැබ ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයට. ඉතාමත් සුන්දර පරිසරයක පිහිටලා තිබෙන නිහඬ නිසංසල වටපිටාවක පිහිටා තිබෙන විහාරස්ථානයක්. අද මෙහි සිටයි ඔබට ගම්මත දම් සවිය සඳහම් සාකච්ඡාව අපි තිල්න කරන්නේ. ඕනෑම පවුලක සාර්ථකත්වය රැඳිලා තිබෙන්නේ ඒ පවුලේ දෙමව්පියන් එවැගේම දූ දරුවන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත. ඒ පවුලෙන් පස්සේ මේ සමාජයට වුන්නේදී මේ සමාජ ක්‍රමයේ දියුණුව පැවැත්මක් තීරණය වෙන්නේ මේ පවුල් සංස්ථාවේ සාර්ථකත්වය මත කිව්වොත් ඔබ එය පිළිගන්නේවි. අපේ අද මාතෘකාව යහපත් පවුල් සංස්ථාවක් වෙනුවෙන් දෙමව්පිය දූදරු සම්බන්ධතාවයේ වටිනාකම. අපි තමත් ගෞරවයෙන් යුතුව අද දවසේ ආරාධනා කරන්නට යෙදුණා ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උපුල්විල ශාසන සුමන අපේ ගෞරවනීය නායක සම්පදන වහන්සේට වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව අද දවසේ දම් සවිය සඳහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි. අපේ හඳුරන්නේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය බොහොම ප්‍රායෝගිකව කතා කරන්නට පුළුවන් මාතෘකාවක්. බොහෝ දෙනෙක් වැඩිපුර කතා බහ කරන මාතෘකාවක්. අපි දම් සවියෙන් මේ මාතෘකාව අද දවසේ ඇතරම තෝරගත්තේ කාලීනව අපි දකිනවා මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය කෙමෙන් කෙමෙන් දුරස් වෙලා යනවා. මේක මේ සමාජයේ තිබෙන සංකීර්ණත්වයේද එහෙම නැත්නම් අපි අපේ ජීවිතවලට මේ අම්මගේ තාත්තගේ වටිනාකම නැත්නම් දෙමව්පියෝ මේ දරුවන්ගේ වටිනාකම එකිනෙකා අවබෝධ කර නොගැනීමද කියන ප්‍රශ්නාර්ථය අපි හමුවේ තිබෙනවා. මේ කියන කරුණු කාරණා මේ කියන ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් තමයි මේ සාකච්ඡාවට අපි ප්‍රවේශයක් ලබා ගන්නේ. අපේ හඳුරන්නේ මුලින්ම මම දැනගන්න කැමතියි බුදුදහම තරම් බෞද්ධ දර්ශනයේ තරම් අපේ අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ තරම් දෙමව්පියන්ගේ වටිනාකම ලෝකයට දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. ඒ නිසා බුදුදහම තුල අම්මගේ තාත්තගේ වටිනාකම සහ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කොහොමද විස්තර කරලා තිබෙන්නේ? අපි මෙතනින්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. ඔව් බුද්ධික මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ අපිට මව්පියන්ගේ වටිනාකමත් ඒ වගේම දෙමව්පියෝ විසින් දරුවන්ගේ වටිනාකම තේරුම් ගත යුතු ආකාරයක් පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කරපු කාරණා අතර ඊටම වැදගත් දෙයක් තමයි මේ අද සමාජයේ දෙසනේ අපි බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමාජය එක්ක බලලා අද සමාජයේ ගලපන්න අමාරුයි. ඒ නිසා මේ මව්පියන්ගෙන් කෙරෙන යුතුයකම් දරුවන් වෙනුවෙන් කෙරෙන්න ඕන යුතුයකම් පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට මුලින්ම අපිට ඇඟිල්ල දික් කරන්න වෙන්නේ දෙමව්පියන්ට. දරුවන්ටම නෙමෙයි. මොකද දරුවෝ කියලා කියන්නේ දරුවා කියලා කියන්නේ වැඩිහිටියන් කරන කියන දේවල් දැකලා අඳුනගෙන ඒ අනුව ක්‍රියාකාරකම් ගොඩනගා ගන්න කෙනා. එයාට අලුතෙන් සමාජයෙන් එයාගේ ඔළුවට මනසට දකින්න කියන දේ තමයි එයා ගන්නෙ. අපි දැන් කියනවා දැන් මේ ඉන්නේ හැදෙන ළමයි හොඳ නැහැ කියලා. හරි වැරදි ඒක. ඒක මම එකක වෙන්නේ නැහැ. ළමයි වැරදි උනේ කොහොමද? අන්න මෙතනදී තමයි දෙමව්පියන් කියන වචනේ අපි తాවකාලිකව පැත්තකින් තියමු. වැඩිහිටියන් කියන වචනේ එන්නේ. මේ වගකීම ගන්න ඕනේ වැඩිහිටියන්. ඊළඟට දැන් දියුණු වෙලා තියෙන තාක්ෂණික උපකරණ මෙවලම් හා සමාජ රැල්ල කියලා එකක් අපි හඳුන්වනවා. රැල්ල කියන්නේ ওই ටික තමයි.
ඉතින් මේවා තුලින් ළමයාගේ දැනුම අපි ළමයා කොට සැලකුවට වැඩිහිටියෝ විසින් ළමයා අම්මාකාරයක වැඩිහිටියෙක් බවට පත් වෙලා තියෙනවා යම් යම් දැනුම් සම්භාරයන් තුලින්. අන්න ඒ නිසා ළමයි කිසියම් ආකාරයක වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා වැඩිහිටියන්ට දෙමව්පියන්ට විශේෂයෙන් දරුවෝ ගැන වැටහීමක් තියෙන්න උනොත් දරුවෝ කිව්වට මේගොල්ලොත් යම් අවබෝධයක් තියන අය කියලා. ඒ නිසා දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් පරමාදර්ශී වුණොත් මම හිතනවා දෙමව්පියන්ගේ ගෞරවය මේට වඩා හොඳින් රැකෙයි කියලා. එහෙමයි. ඊළඟ කාරණාව තමයි දරුවෝ. දරුවෝ කියන අය නිතරම අර මම මුලින් සඳහන් කළා වගේ දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ යමක් දැකලා කියලානේ කරන්නේ. දැන් අපි යමක් කරනකොට බුද්ධික මහත්තයා අපි නිතර කරන්නේ දැකපු කියපු දෙයක්. අපේ සම්බුඥාණයෙන් අපි අවබෝධ කරගෙන මේක මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි කියලා 100ට එකක් වගේ දරුවෙක් තමයි තමන්ගේ සංකල්ප තුලින් දියුණු කරගත්ත සංකල්ප තුලින් වැඩ කරන්නේ. බොහෝ අය කරන්නේ ඒගොල්ලෝ දැකපු කියපු කරපු දේවල්. ඒ නිසා දැන් පාසල් අධ්‍යාපනය වැදගත් වෙන්නේ. පාසල් අධ්‍යාපනය වැදගත් වෙන්නේ ගුරුවරු පරමාදර්ශී වෙනවා. එහෙමයි. දැන් ගුරුවරයෙක් කියනවානේ පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජේ. දෙමව්පියන් දරුවෝ පාසලට යවනවා. යවලා සියල්ල දෙමව්පියෝ ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. පාසල් අධ්‍යාපනය තුල. පාසලේ ගත කරන පැය 8ක කාලය ද ඊට වඩා වැඩි කාලයක් දවසේ පැය 24න් වැඩි කාලයක් ගත කරන්නේ දෙමව්පියන් එක්ක නේද කියන මේ සංකල්පය දෙමව්පියන්ට අමතක. අර පැය 8න් දෙමව්පියෝ ඔක්කොම බලාපොරොත්තු වෙනවා. මෙතන මේ ගුරු පරම්පරාව අසරණ වෙන දෙයක්. මොකද පාසලෙන් දෙන තල්ලුව ගෙදරින් දෙන්නේ නැත්නම් ගුරුවරු අසරණයි. පාසල අසරණයි. අද පාසල් ඇඳුමෙන්ම ළමයිගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන ආකාරයේ බස්වලදී මගතොටේදී පාසල තුලදී ඒවා අහන්න කියන්න ලැබුණාම හරි කනගාටුයි. ඉතින් ඒකට හේතුව තමයි මම එතනදිත් ඇඟිලි දික් කරන්නේ වැඩිහිටියන් මේකට වා කියන්න ඕන. වැඩිහිටියෝ විසින් විශේෂයෙන් ඒ වගේම මාධ්‍ය තුලින් ළමයිගේ මනසට ගියපු ටික තමයි ළමයි ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් ළමයි මේ උපදිනකොට ওই ඥානෙ අරන් ආවේ නෑනේ. නේ? එහෙමයි. ළමයි මේ ඥානෙ දැනුම ක්‍රියාකාරකම් උපදිනකොට අරන් ආවේ නෑ. බාහිර සමාජයෙන් දුන්නේ. ඉතින් එතකොට ඕවා දෙමව්පියන්ටම වගකීම පවරලා අපිට අත පිහදා ගන්න බෑ. දෙමව්පියන්ටම පිහදාන්න බෑ. මාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනවා. එහෙමයි. ඔව්. මාධ්‍යවල පෙන්නන දේවල්, දකින දේවල්, පාසල් ඇඳුමෙන් ළමයිගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන ආකාරය. දැන් මම දැක්ක දෙයක් මේ ළමා හිමිවරු මේ චූටි හාමුදුරුවරු යොදාගෙන දකින ටෙලි නාට්‍ය දර්ශන මේවා තුලත් අපේ පුංචි හාමුදුරු ටික හදාගන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. මම දන්නේ මං හරිද කියලා. ඉතින් අනේ මේ පුංචි හාමුදුරු දුවනවා සිවුරත් නැතුව නියරේ දුවනවා ළමයි එක සෙල්ලම් කරනවා. අනේ ළමා හිමිවරුනේ චූටි හාමුදුරුවෝනේ කමක් නැහැ කියලා අපි දකිනවා. ඒක දායකයෝ ඉතින් හාමුදුරු කෙරේ අර පොඩි අඩුපාඩුවක් දැක්කත් පිරිවෙනකට ගිහිලා දැක්කත් ඒක ඉතින් අර අමේ ආවල් නාට්‍ය ජාති ඉතින් පොඩි හාමුදුරුවනේ කියලා දායකයෝ එක පැත්තකින් කලකිරීම අඩු කර ගැනීමට හේතු වෙන්න පුළුවන්. නමුත් ඉතින් ගුරුවරු හැටියට අපිට ශිෂ්‍යව හදන්න ගියාම හරි අමාරුයි වැඩේ. ඇයි මේ හරි වයි පෙන්නලා තියෙන දුවන පයින් හැටි. මේක අර හොඳට ඉන්න උන්වහන්සේලා ගන්න බලනවා. අපි හඳුන්නේ මේ බුදුදහම තුල බෞද්ධ දර්ශනය තුල නිසි මඟ පෙන්වීමක් කරනවා මේ සම්බන්ධතාවය කොහොමද අපි යහපත් දිශානතයකට යහපත් තැනකට මෙහෙවන්නේ කියලා. ඔව්. දැන් මේ බුදුදහමේ මඟ පෙන්වීම අපි පුංචි කාලේ ඉඳලම දරුවන්ට දෙනවද? ලබා දෙනවා. අපි දකින්න අපි පෙර පාසල වෙන්න පුළුවන්, දහම් පාසල වෙන්න පුළුවන්. අපි මේ හැම තැනකින්ම දෙද්දී මේ විදිහේ තත්ත්වයක් මතුවෙන්න බැහැනේ අපි හඳුරන්නේ. ඔව් අධ්‍යාපනයේ ඒක අත්‍යවශ්‍ය දෙයක්. පුබ්බාචරියාත බික්කවේ මාතා පිතුන්න මේතන් අදි වචනං. මව්පියන්ට කියන වචනයක් තමයි මුල් ගුරුවරයා කියන එක. දැන් මුල් ගුරුවරයා කියන වචනේ අපි භාවිතා කරනවා පාසලක ප්‍රධානියාට. විදුහල්පතියට කියන මුල් ගුරුවරයා කියලා කියන පාසලේ නම්. නමුත් පුබ්බාචරිය කියන වචනේ තේරෙන්නේ කියවෙන්නේ పూర్ව ගුරුවරයා. ඒ කියන්නේ දරුවෙකුට මුලින්ම ගුරුහරුකම් දෙන්නේ දෙමව්පියෝ කියන මේ වචනේ. ඒත් ඇවිදින්න උගන්වන්නේ අම්මනේ. එහෙමයි. අම්මා තාත්තා ආච්චිලා ඉතින් ඒ අවට පවුල් පරිසරේ. ඊළඟ ළමයට ආහාර පාන ගන්න හැටි. දැන් චූටි කාලේ බුද්ධික මහත්තයත් එහෙම තමයි. මාත් එහෙමයි.
චූටි කාලේ අපි කෑම කනකොට අත් දෙකෙන්ම කනවනේ. ඊට පස්සේ ඇඟ පුරාම ගා ගන්නවා. චූටි බබාලා එහෙමයි. නමුත් දකුණු අතින් කන්න පුරුදු කරනවා. ඉවරයි ඉතින් කන පලාතම ඉවරයි. පිහිය දාලා හොදලා පිරිසිදු කරලා තමයි ගන්න. ඉතින් මේ විදියට අපි කෑම කන තැනේ ඉඳලා අපිට කියන්නේ අපේ ශරීර සනීප ආරක්ෂක කටයුතු දක්වා වැසිකිලි කැසිකිලි යාමේ ඉඳලා ඒවා පිරිසුදු කරගන්න ආකාරය දක්වා මේ පාසලට යන්න ඉස්සෙල්ලා කොච්චර වැඩ කොටසක් දෙමව්පියවට පුහුණු කරලාද පාසලට යවන්නේ. මුල් ගුරුවරයා කිව්වට අත වශයෙන් මුළු ජීවිතේටම ගුරුවරයා අම්මයි තාත්තයි. ඊළඟට අපිට පාසලේදී පෙර පාසලේදී හා පාසලේදී හම්බ වෙන ගුරුවරුන්ගෙන් ගන්න දැනුමත් එක්ක අම්මයි තාත්තයි මොනවද දන්නේ කියලා අපි හිතනවනේ ඒක වැරදි. ඒක ඔන්න දැන් ඉන්න තරුණ සමාජයේ වර්ධින තැන. දෙමව්පිය දැනුගත් නැතිනම් දෙමව්පියන්ගේ අර මුලින් ලැබිච්ච දේවල් ඔක්කොම අමතක කරලා පස්සේ එන ගුරුවරු පිළිබඳ සංකල්පය ඇති කරගෙන දෙමව්පිය අමතක කරනවා නම් ඊළඟට එයා තව එහාට යනකොට ඒ ගුරුවරු අමතක කරන එක කරා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒක වෙනවා. දෙමව්පියන්ගෙන් ලැබෙන ශක්තිය තල්ලුව ඒ පුදුම විදිහේ මානසික ආධ්‍යාත්මික ශක්තිය තමයි ඊළඟට දරුවාගේ මුළු ජීවිතේ කෙලවර දක්වාම බලපවත්වන්නේ. ඒක ඉතාම වැදගත්. ඒකයි මම කිව්වේ වැඩිහිටියෝ අතර දෙමව්පියන් ලොකු වගකීමක් තියෙනවා කියලා. චූටි කාලේ චූටි වරදක් දැක්කහම ඒ වරදට දෙමව්පියෝ හොඳ ප්‍රතික්‍රියාවක් හොඳ ප්‍රතිචාරයක් දක්වන්න හොඳ නෑ කියන එක. මම ඒක නිතර කියන දෙයක් අපේ වැඩිහිටියන්ට. දරුවෙක් කුඩා කාලේ කුඩා වරදක් දැක්කම ඔක ලොකු නම හැදෙන්නේ. චූටි කාලේනේ පොඩි එකානේ කියලා අපි ඔක අතහැරලා දානවා. නෑ ඒ වෙලෙම මේකට නරක ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕන. ඒකට නරක ප්‍රතික්‍රියාව දැක්වම එයා හොඳ දෙයක් කළාම එයාට අපි දක්වන්න ඕන හොඳ ප්‍රතික්‍රියාවක්. හොඳ ප්‍රතිචාරයක්. හොඳයි ඔයා. ඔයා හොඳයි. ඔයා හරි හොඳ කෙනෙක්. මෙයා මේ වැඩේ කළානේ ඒක නිතර නිතර අගය කරනවා. එතකොට අර හොඳ ප්‍රතිචාරයේ බලාපොරොත්තුෙන් ඒ දේ කරන්න උත්සාහ කරනවා. නරක දෙයක් කරලා ඒක අගය කර නිතර කතා කරනකොට නරක දෙයක් කිරීම පිළිබඳව කතා එයා හිතනවා මේක කරනකොට මේගොල්ලෝන්ගේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා. ඔය චූටි කාලේ ඉඳන්ම හරි කැමතියිනේ මේ ආදරය සෙනෙහස ගන්න. ඒ වගේම ප්‍රශංසාව ගන්න. එහෙමයි. මම හිතන්නේ ඕකට හැම කෙනෙක්ම කැමතියි. පෘථග්ජන භූමියේ ඉන්න හැම කෙනෙක්ම කැමති ප්‍රශංසාවට. ඒ නිසා චූටි කාලේ අර ප්‍රශංසා කළා මේගොල්ලෝ මේ ප්‍රශංසාව බලාපොරොත්තුෙන් අර ඒව කරනවා. ඒක හොඳද නරකද කියන්න දන්නේ නැහැ. ඒක තමයි සංවර්ධනය වෙන්නේ. ඒක තමයි දියුණු වෙන්නේ. අන්න එතනදී තමයි දෙමව්පියෝ දෙන ආගමික ආభాසය වැදගත් වෙන්නේ. අපේ අම්මා, අපේ තාත්තා අපි පුංචි කාලේ අපි පන්සලට එකයි යනවා. මම හිතන්නේ බුද්ධික මහත්තයත් එහෙමයි. පන්සලට ගිහිල්ලා මල් ටික අරගෙන ඕකනේ අපි දකින්නේ මුලින්ම. මල් ටික අරන් ගිහලා බුදුහාමුදුරු ඉදිරියේ තියෙනවා. පූජා කරනවා. හමඳුන් කුරු පත්තු කරනවා, පහන් පත්තු කරනවා. අපිත් අම්මා පස්සෙන් යනවා. තාත්තා පස්සෙන් යනවා. මේක අපි දකිනවා. ඊට පස්සේ ඒව ඔක්කොම කරලා පන්සලේ ලොකුහන්ටත් වඳිනවා. එවෙන්දලා අපි එනවා. මේ හාමුදුරන්ට වඳින්න ඕන කියලා දන්නේ අර දෙමව්පියෝ වඳින නිසා. දැන් චූටි බබාලට වඳින්න සාදුට වඳින්න කියලා කියනවා. නේ? එතකොට එතන ඉන්නේ දෙමව්පියෝ මේ තල්ලුව දෙන්නේ. එතකොට ඒ දෙමව්පියෝ දෙන ආభాසය ආගමික ආభాසය මෙච්චර තියෙද්දි ඇයි මේ සමාජය නරක වෙන්නේ කියන සංකල්පනේ ඔබතුමා දැන් මගෙන් ඇහුවේ? ඔව්. මේක දෙමව්පියන්ටම බාර දීලා අත පිහදා ගන්න බෑ කියලා මම කිව්වෙත් ඒකයි. දෙමව්පියන්ටම මේ වගකීම බාර දීලා අත්හරින්න බෑ. දැන් ගොඩක් ළමයි ඉන්නේ මොනවත් එක්කද? දෙමව්පියොත් එක්කද? සමාජයත් එක්ක. සමාජයත් එක්ක. පාසලේ පැය 8යි. ඊට පස්සේ සමාජයත් එක්ක. පාරේ තොටේදී, බස් එකේදී, පාසල් බස් එකේදී, ඒ වගේම අනිත් සමාජ ඒත් සමාජ ජාලා කියලා එකක් තියෙනවනේ දැන්. සමාජ මාධ්‍ය කියලා තියෙනවා. මේවල ළමයි ඉන්නේ. අනේ දෙමව්පියෝ අසරණව සමහර කරුණවලදී. කොහොමද ළමයි හදන්නේ කියලා. අපිට ඇවිල්ලා වික්ෂෝප වෙලා කතා කරනවා අපිට කියන කරුණු දිහා බැලුවා. හරිම කනගාටු හිතෙනවා. ඒ වගේ දේවල් ඇහෙනකොට අනිත් කාරණාව තමයි හැබැයි දෙමව්පියෝ දරුවන්ට ලබා දෙන නිදහස කියන එක දැන් තියෙන කරුණුත් එක්ක සීමා කරන්න වෙනවා. ළමයිගේ අධ්‍යාපනයත් එක්ක ළමයිගේ නිදහස කියන එක ළමා නිදහස කියන එක හැබැයි වටහා ගන්න දෙමව්පිය බුද්ධිමත් වෙන්න ඕන. ඒ අනවශ්‍ය රැල්ලට යන්න නොදී ළමයි රම් රාමුක තියලා හදලා වැඩිහිටි වෙනකන්. අපිගේ බාල වයස්කාර කියන්නේ අවුරුදු 18න් 15නේ. අවුරුදු 18න් 15. එතකොට මේ බාල වයස්කාර ළමයි වැඩිහිටියන් බවට පත් වෙන්නේ. ඉතින් 18න් 15 කිව්වට මම හිතන්නේ විවාහ වෙනකම්ම වගේ දෙමව්පියන්ගේ රැකවරණේ තියෙන්න ඕන. ඒගොල්ලෝ ඒ අත්දැකීම් ලබන්නේ ඒගොල්ලෝ දෙමව්පිය වුණාට පස්සේනේ. ඒ නිසා
ඉතින් දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕන දරුවෝ හදගස්සන්න. එතනදී දෙමව්පියන් ලොකු වගකීමක් වෙනවා. දෙමව්පියන්ට වැඩිහිටියන්ගේ සහාය අවශ්‍යයි කියන එකයි මගේ අදහස. අපේ හඳුරන්නේ දැන් අපිව නරඹන දෙමව්පියන්ට හිතෙන්නට පුළුවන් වර්තමාන සමාජයේ වෙද්දී වහන්සේ සඳහන් කළා වගේ විශේෂයෙන්ම දරුවා සමාජයට විවෘත වෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි. මාධ්‍ය වෙන්න පුළුවන්, ඒ වගේම තමයි ජංගම දුරකථනය වෙන්න පුළුවන්. මේ දේවල් දරුවන්ට අවශ්‍ය වටපිටාවක්, අවශ්‍ය සමාජයක්. හැබැයි මගේ දරුවා මේ දේවල් එක්ක කොහොමද අපි බලාපොරොත්තු වන තැනට දරුවා අපි යොමු කරන්නේ? යහපත් දරුවෙක් බවට පත් කරන්නට මෙන්න මේ කියන දේවලුත් දරුවට අත්‍යවශ්‍ය දේවල් ලබා දීලා දරුවා දැනුමින් ඒ වගේම තමයි ගුණවත්කමින් දරුවා කොහොමද අපි ඒ තැනට අරගෙන එන්නේ කියන ප්‍රශ්නාර්ථය දෙමාපියන්ට තියෙනවා. දැන් දුරකථනයක් පාවිච්චි කරන්න දෙන්නේ නැතිව, රූපවාහිනියක් බලන්න දෙන්නේ නැතිව දරුවෙක් අද කාලේ හදන්න බැහැනේ අපේ හම්බුනේ. දැන් පන්තියකට යද්දී දරුවෙකුට දුරකථනයක් දෙන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. මොකද දෙමාපියන් ගෙදරින්ලා සම්බන්ධ කරගන්න අවශ්‍යයි. රූපවාහිනියක් බලන්න සිද්ධ වෙනවා. ළමා වැඩසටහන් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. දේවල් බලන්න අත්‍යවශ්‍යයි. ඒ සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ කියන මූලික කාරණා ටික අද දරුවන්ට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මේ දේවලුත් එක්ක මේ නව තාක්ෂණයත් එක්ක දරුවාව හරි තැනට අපි යොමු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය දෙමාපියන්ට තියෙන්නේ. අපි කොහොමද මේක දෙමාපියන්ට අපි පහදලා දෙන්නේ? කොහොමද මේ ගැටලුවට දෙමාපියන්ගේ මේ අරමුණට අපි අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්නේ? වැදගත් ප්‍රශ්නයක් ඒක. මොකද දෙමාපියන් ওই කරුණේදී තමයි ගොඩක් ගැටෙන්නේ. ඉතින් සමහර දෙමාපියෝ උතුමෙක් වගේ මේ දුරකථනයේ නොදී ඉන්නවා. ටීවී එක ළමයට බලන්න දෙන්නේ නැතුව ඉන්නවා. දැන් හාමුදුරු ධර්ම සාකච්ඡාවේදී කිව්වා මේ ළමයිට සීමා මායිම් පනවන්න කියලා. නැහැ. සීමා මායිම් කියන්නේ ඒ අර්ථ නිරූපණය නෙමෙයි. ළමයෙකුට සම්බන්ධ වෙන්න දුරකථනය අවශ්‍යයි. දැන් ළමයා කොයිද පුතේ ඉන්නේ මම මේ බයිසිකලේ එන ගමන් කියලා කතා කරලා ළමයා දැනගන්නේ කොහොමද? ඒකට විද්‍යුත් උපකරණ අවශ්‍ය වෙනවා. ඒ වගේම ළමයාගේ අධ්‍යාපනයට පාසලෙන් දෙන තල්ලුව ඒකේ ගෙදරදී දියුණු කරගන්නට මම හිතන්නේ පරිගණකෙත් ඕන වෙනවා. දැන් අන්තර්ජාලය ගොඩක් උපකරණ. කොරෝනා සමයක් ආවනේ. ඔව්. ඒ කොරෝනා සමය තුල දරුවන්ට සිද්ධ වුණේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඔව් එහෙම ඉගෙනුවා. මම දන්න අපේ දායක පවුල් වල ළමයි එහෙම ඉගෙන ගත්තා. ඉගෙන අරගෙන සමහර ළමයි ඉදිරි විභාගයටත් ඉදිරියපත් වුණා. තවත් කාරණාවක් තමයි සිද්ධ වෙනවා ඒ විදිහට. නිරෝධායන මධ්‍යස්ථාන වල ළමයි ඔක්කොම මේ ඒගොල්ලෝ රෝගී තත්ත්වයේ දින 14ක නිරෝධායන කටයුතු කරන අතරේ මම දන්නව ළමයි ඉන්නවා ඒගොල්ලෝ විභාග ලිව්වා. ඒත් අර ක්‍රමයට තමයි තාක්ෂණය භාවිතා කරලා තමයි ඒගොල්ලෝ ඒ පන්තිවල ක්‍රියාකාරකම් කරගත්තේ. බාහිර පන්තිත් දැන් ඒ ක්‍රමයට අපේ මේ පෞද්ගලික අංශයේ ගුරුවරු කරනවා ළමයිට. ඉතින් ඒක අර ළමයි එකතු වෙලා රැස් වෙලා කරනවට වඩා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයක්. ඉතින් තාක්ෂණයත් එක්ක තමයි අපි යන්නේ. තාක්ෂණික මෙවලම් උපකරණ කියන ඒවා අපි භාවිතා කරන පරිමාවක් තියෙනවා. සීමාව කියන එකක් තියෙනවා. හැම දෙයකම සීමාවක් තියෙනවා. දැන් පාරක යනකොට දෙපැත්තේ කාණු දෙකක් තියෙනවා. පාරක යනකොට කාණු දෙකක් තියෙනවා. කැලෑ තියෙනවා. ගස් තියෙනවා. ඉතින් පාරේ යනවා මිසක් ඉතින් එහාට මෙහාට යන්න ගියොත් ඉතින් මේ යන ගමන යන්න වෙන්නේ නැහනේ. එතකොට රේදුරා දක්ෂ වෙන්න ඕනනේ. ඉතින් දෙමව්පියන්ට පුරුදු කරන්න වෙනවා ළමයි හරි පාරේ යන්න. මේවා භාවිතා කරන්න ඕන මේ පරිමාවන් තුල කියලා. සමහර විට ඒ පරිමාවන් දරුවන්ට ඉගැන්නුවට ඒගොල්ලෝ ගවේෂණශීලීනේ. විමර්ශනශීලී. දුරකථනය දුන්නාට පස්සේ දැන් අපි දුරකථනයේ තියෙනවා එක එක කොටස් ඒවා භාවිතා කරන්න. ඉතින් ඒ භාවිතා කරන කොටස් වල සීමා මායින් ඒගොල්ලෝ දැනගන්නත් ඕන. දෙමව්පියෝ හෝ ඒ පිළිබඳ උගන්වන ගුරුවරු ඒගොල්ලන්ට ඒ සීමා මායින් තුල ඒගොල්ලෝ රඳවන්න ඕන. ඉතින් ඒක තමයි මම කිව්වේ දෙමව්පියෝ ඒ පහසුකම් දෙනකොට ඒවා සීමා මායින් ඇතුව දෙන්න පාරක කාණු දෙකේ යන්න දෙන්නේ නැතුව වෙන පාරවල වල යන්න නොදී හරි පාරේ යන්න ඒගොල්ලෝ සලස්සන්න ඕන කියන එක. අනිත් කාරණාව තමයි දෙමව්පියන්ගේ වත්කම් විවිධයි. ඒ වගේම දෙමව්පියන්ගේ බුද්ධිය ඒකාකාරී නැහැ. ඒ වගේම දරුවන්ගේ බුද්ධියත් ඒකාකාරී නැහැ. සමහරව විචාරශීලී, සමහරව අවිචාරශීලී. සමහර බුද්ධිමත් නැහැ. මෙන්න මේ ගැටලුවත් එනවා එතෙන්දී. ඒගොල්ලෝ ඒකේ සීමාවේ ඉඳගෙන මේක පරිශීලනය කරලා මේකෙන් තමන්ගේ දියුණුව සලස ගන්නවද, මාර්ගය සලස ගන්නවද, එහෙම නැත්නම් තමන්ගේ පරිහානිය මේ තුලින් සලස ගන්නවද කියලා තීරණය වෙන්නේ ඒ කාරණාව මත. දැන් පාර අපිට මාර්ග අනතුරු කොච්චර ආරංචි වෙනවද? ඔක්කොම මේ ලේෂන් ගත රීදුරුනේ.
එහෙමත් කීප දෙනෙක් තමයි මේ බීමත්කම නිසා මේ අවුරුදු කාලේ නිසා බීමත්කම නිසා වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඒ අවශ්‍ය මේවා තිබුණත් බලපත්‍ර තිබුණත් ඒ අනතුරු වෙන්නේ. කෙසේ නමුත් තව දන්න දෙයක් තමයි බොහෝ විට කියමනක් තියෙනවා වරදින්නේ පළපුරුදු කෙනාට කියලා. බොහෝ විට වරදින්නේ පළපුරුදු කෙනාට. පළපුරුදු කෙනා ඒකේ අත්දැකීම් බහුල නිසා එයා ඒක අලුතෙන් හිතන්න යන්නේ නැහැ මේක කොහමවත් මම දන්නේ දෙන්නේ කියලා ක්‍රියාත්මක වෙනවා. රීදුරන්ටත් ඕක වෙනවා. ඊළඟට හැම ක්ෂේත්‍රයේම හැම කෙනෙකුටම ඕක වෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ටත් වෙන්න පුළුවන්, දෙමව්පියන්ටත් වෙන්නත් පුළුවන්, දරුවන්ටත් වෙන්න පුළුවන්. ඒ නිසා පළපුරුද්ද තිබුණට අවධානය අනිවාර්යයි. අවධානය නොතිබුණොත් ඒ හැම දෙයක් පිළිබඳව දරුවන්ට ඒ උපකරණ දුන්නට අපි අවධානයෙන් ඉන්න ඕන. ඇස් බැල්මින් ඉන්න ඕන. අපි අර කියනවනේ ඇහි මූණේ තියාගෙන දරුවෝ හදනවා කියලා. ඒ ඇහි මූණේ තියාගෙන ඉන්නවා කියන්නේ ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒක දරුවා ගැන නිතර ඇස් බැල්ම තියනවා කියන්නේ. නැත්නම් ළමයාගේ පෞද්ගලික ජීවිතේ ඇඟිල්ල ගහලා හොයලා බලලා කොයි දෙකේ මොකද කරන්නේ ආරෙමි කියලා ඒක හොයන්න ඕන. ඒකේ ළමයාගේ වයසත් එක්ක දෙමව්පියෝ කල්පනා කරනවා අපිත් මේ වයස පහු කළා නේද කියලා. ඒ අපේ වයසේදී මම කොහොමද හිටියේ කියලා. එහෙම හිතුවොත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ වයසේදී දෙමව්පියෝ සමහරට වැරදි කරපු අය නම් ඒගොල්ලෝ ඒ දරුවන්ට ඒ තත්වයට යන්න සලසා දීම නෙමෙයි මම මේ තුලින් අදහස් කරන්නේ. ඒ වයසේදී තියෙන සිතුම් පැතුම් හැඟීම් දැනීම් පිළිබඳව අවකාශ ලබා දෙන්න ඕන. තාක්ෂණය අවශ්‍යයි. හැබැයි ඒකේ පරිමාව තුල ඒක තමයි මගේ අදහස. අපේ හඳුන අපේ තවත් පැත්තකින් මෙහෙම හිතුවොත් අපි දරුවන්ට නිදහස දෙන්නට උත්සාහ කරනවා. දරුවෝ නිදහසේ ජීවත් වෙන්න ළමා කාලේ විඳින්නට ඕනේ. අපි දෙමව්පියන් විදිහට ඇතැම් විදිහ හිතනවා මෙහෙමයි අපි විඳපු දුක් දරුවන්ට දෙන්න ඕනේ නැහැ කියලා. අපි අපේ වචනයෙන් කිව්වොත් අපි කාපු කට දරුවෝ කන්න හොඳ නැහැ කියලා කියනවා. එහෙම කියලා අපි දරුවන්ව මල් යහනාවල තියලා හරියන්නේත් නැහැනේ. අවසානයේ අපි දරුවෝ අපි බලාපොරොත්තු වෙන තැනට අපිට අරගෙන හම්බෙන්නේත් නැහැ. දැන් මේ අදහස දෙමව්පියෝ බහුතරයක් ළඟ තියෙනවා. අපි දරුවන්ට දුක් දෙන්න ඕනේ. දරුවන්ට අපි ලැබපු අත්දැකීම් ලබා දෙන්න අවශ්‍ය නැහැ. උන්ට වෙනම ගමනක් අපි යන්න දෙන්න ඕනේ කියලා. මේ දේ හරිද අපේ හාමුදුරනේ? දරුවන්ට අපි විඳපු අත්දැකීම් ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඒ අයට ඒ අයගේ ගමන යන්න අපි අවශ්‍ය කරන වටපිටාව හදන්න ඕනේ කියලා. මෙහෙම ගියොත් කොයි විදිහේ තැනකටද යන්න පුළුවන් වෙන්නේ? ඔව් දැන් එතකොට ඊටම වැදගත් දේ තමයි අර දෙමව්පියෝ විඳපු දුක් අපේ දරුවන්ට අපි දෙන්නේ නැහැ කියන එක. දැන් ජාත්‍යන්තර පාසල් වල සමහර ගුරුවරු මාත් එක්ක කතා කරනකොට මමත් ගුරු වෘත්තිය හිටපු කෙනෙක් නිසා මම මේ ඒ ගුරු වෘත්තිය කතා කරන නිසා මම අහලා තියෙනවා මේ ළමයි චූටි ළමයි පෙර පාසල් වල ළමයි ඒ හික්මවනකොට ඒ ළමයිගේ ඇස්වල කඳුළු එන්න බෑ කියලා. කඳුළු ආවොත් ඒ ගුරුවරයා අස් කරනවා. ජාත්‍යන්තර පාසල් ලංකාවෙත් තියෙනවා. ළමයාගෙන් කඳුලක් ආවොත් ඒ ළමයා කඳුල ආවේ කියලා ඒ පරිපාලන නිලධාරීන් බලනවා. ඒ කියන්නේ ළමයා අඩන්නේ ඇයි කියලා. ඒතර අර පරිපාලනය කරපු එතන උගන්වපු ඒගොල්ලෝගේ ආරක්ෂාව රැකවරණය හොයමින් ඒගොල්ලෝන්ට අර කුඩා ක්‍රියාකාරකම් වල පුහුණු කරපු ටීචර් ඒ ගුරුවරයා අස් කරනවා. අර ළමයාගෙන් කඳුලක් ආවයි කියලා. ඒක ජාත්‍යන්තරය. නමුත් දේශීය ක්‍රමයක් එක්ක බැලුවාම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බැලුවාම අපි අත්දැකීම් ලබන්න ඕනේ. අපි යමක් සඳහා අධ්‍යයනය ලබන්න ඕනේ. මම දන්න අපේ වැදගත් මනෝවිද්‍යා ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා මේ දැන් සති දෙකකට උඩදී මදුනා ගලාරණ්‍ය සේනාසනයට ආපු වෙලාවේ සාකච්ඡා කරනකොට දුව ඇවිල්ලා හිටියා. ඉතින් මේ කතා කරන අතරේ කිව්වා හම්දුරනේ අපි මේ ළමයින්ට ගොඩක් ආදරෙයි. මේ කතාවෙන් ඒක ගන්න පුළුවන්. අත්දැකීම් ළමයි ලබන්න අරින්න ඕනේ කියන එක. අපි බොහොම දුෂ්කර අපිට ඒ කාලේ විදුලිය තිබුණේ ලැන්තෑරුම් කුප්පි ලාම්පු තමයි තිබුණේ. ඉතින් මේ චූටි බබා මේ ඇදීගෙන එනවා කිව්වා ලාම්පුව ළඟට. ඉතින් මේක ළමයා අම්මා කරන්නේ හැමදාම ළමයා ලාම්පුව ළඟින් අයින් කරන එක. මේක හැමදාම කරන්න බෑ. ළමයා හැමදාම මේ ලාම්පුව ළඟට ඇදීගෙන එනවා ගින්දර ලස්සන නිසා අම්මා කරන්නේ ළමයා අයින් කරනවා. දැන් ඊට පස්සේ මහාචාර්ය කෙනෙක් මහාචාර්යතුමා කිව්වා ඕක ඉතින් හැමදාම කරන්න පුළුවන් වැඩක්ද? දැන් අපි දෙන්න නැති වෙලාවක මේ ළමයා ලාම්පුව ළඟට ආවොත් මේ ලැන්තෑරුම පෙරලා ගන්නවනේ. ඊට පස්සේ ගිනි ගන්නවා. ළමයාත් පිළිස්සෙලා යනවා. ඒ නිසා ළමයාට මේකට අපි පුංචි අධිකීමක් දෙන්න ආරිමු කියලා. එයා මොකද කළා ලැන්තෑරුම අයින් කළා. ඉටිපන්දමක් තිබ්බා. මේ වෙච්ච දෙයක්.
ඉටිපන්දමත් තියලා ළමයාට ලැන්තෑරුම පේන්නේ නැති වෙන්න පේන්නේ නැහැ. දැන් ඉටිපන්දම පේන්නේ අර විදිහම ගින්දරට ආවා. ඉතින් ඉටිපන්දමේ කිරිනේ වැටෙන්නේ බොහෝ විට ඉටිපන්දම නෙමෙනවනේ පෙරලෙනකොට. මෙයා අත තිබ්බත් එක්කම ඉටිපන්දම පෙරළුණා කිරි අතේ ගෑවා. ඉතින් ළමයා අඬන්න ගත්තා. ළමයා අඬන ගත්තා චූටි දීපට්ටයක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. පිච්චිලා ගිනි අරන් ඉවර වුණේ නැහැ. ළමයාගේ ජීවිතේ නැති වුණේ නැහැ. ඒ සුළු හෝ අත්දැකීම ළමයාට වෙන්න අරින්න ඕනේ කියන එක තමයි මේ මනෝවිද්‍යා මහාචාර්යවරයාගේ මතය. ඉතින් බුදුදහමට අනුව බැලුවමත් අපි අත්දැකීම් නොලබා යනවා නම් මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙයි කියලා. මොකද හේතුව අත්දැකීම් නොලබපු ජීවිතයේ සිද්ධාර්ථ කුමාරයා දසපාරමී පුරාගෙන බුදුබව ලබන්න ආපු ගමනේදී ඊළඟට වසර 6ක් දුෂ්කර ක්‍රියා කළේ ඒක අත්දැකීමක්. ඊට පස්සේ වසර 29ක් කම්සප වින්දේ ඒකත් අත්දැකීමක්. මේ කාමසුකල්කානුයෝගේ අත්කිලමතානුයෝගේ කියන ශරීරයට අධික ආත්ම කිලමතේනේ. ආත්මේ ක්ලාන්ත කිරීමනේ අත්කිලමතේ කියන්නේ. ආත්මේ ක්ලාන්ත කිරීම තුලිනුත් සත්‍ය වැටෙන බව දැනෙන. උපරිම ලෙස කම්සප විඳීම තුලිනුත් ආත්ම යුක්තිය නොලැබෙන බව මේ දෙක අධ්‍යක්ීම් තුලින් ලැබුවේ. ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට ආවේ. ඒ බුදුදහමට අනුව බුදු චරිතයට අනුව. අර මහාචාර්යවරයා මේ ළමයාගේ චූටි දියපට්ටේ මුළු ජීවිතේම ගිනි අරන් පිච්චෙනවට වඩා චූටි දියපට්ටේ තුනේ ළමයට අධ්‍යක්ීම් ඊට පස්සේ ලැන්තෑරුම තියා බල්බයක් ළඟටවත් කිට් වෙන්නේ නැහැ කියනවා. අනේ චූටි අධ්‍යක්ීම් ලබන්න අරින්න ඕනේ කියන එකයි අදහස. ඊළඟට දෙමව්පියෝ විඳපු දුක් අපි කුඩා දරුවෝ විඳින්න ඕනේ කියන අදහස දෙමව්පියෝ තුළ තියෙනවා නම් ඒක දරුවෝ කෙරෙහි තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර ධර්ම වල එකක්නේ. දරුවන් කෙරෙහි තියෙන කරුණාව. දැන් ඔය කරුණාව කියන වචනේ පෙන්වන්නේ ධර්මයේ පරදුක්කේ සති සාදෝනං හදය කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකක් දැක්කාම සත්පුරුෂයන්ගේ හදවත කම්පා වෙනවා. අනේ මේකට පිට වෙන්න ඕනේ කියලා. ඉතින් ඕක වැඩියෙන්ම තියෙන දරුවන් කරන්නේ දෙමව්පියෝ කරේ. එහෙම. දෙමව්පියෝගෙන් ඇහුවොත් එහෙම කාටද ඔච්චර අම්බ කරන්නේ මොකටද ඔය අපේ දරුවෝ වෙනුවෙන් කියලානේ කියන්නේ. පුදුම කරුණාවක්නේ දරුවන්ට තියෙන්නේ. ඒ කරුණාව නිසා තමයි දරුවන් කෙරෙහි අර විදියට අපි විඳින දුක් දරුවෝ විඳින්න ඕනේ කියන සංකල්පෙ ඉන්නේ. ඒක හරි. හැබැයි මේක දුකසේ හම්බ කරපු දෙයක් මේක ඊටාම අමාරුවෙන් ලබාගත් දෙයක් කියලා එයා දැනගන්නේ කොහොමද? එහෙමනම් දැනගන්න නම් එයාටත් ඒක අත්දකින්න ගවේෂණාත්මකව කරන්න පුරුදු වෙන්න ඕනේ. මම දන්න සමහර ගුරුවරු ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා ඒ අයට කිසියම් ආකාරයක පුහුණුවක් කරනවා. ඒ කියන්නේ පාසල්වල අධ්‍යාපනය ලබන්න ඒගොල්ලන්ට නිල රථ තියෙනවා. ඒගොල්ලන්ට යන්න පුළුවන් ගමන් බිමන් යන්න පුළුවන් වාහන තියෙනවා. ඒ වාහන තිබුණට ඒ ළමයි යවන්නේ පාසල් බස්වල. ඊළඟට පාසල් ප්‍රවාහන සේවාවල යවන්නේ. මොකද හේතුව ඇත්ත වශයෙන්ම ළමයා මේ පාසලේ ගේට්ටුව ළඟට ගිහිල්ලා වටිනා පෙනුම තියෙන මිල අධික වාහනයකට ඒ දුව පුතා නගගෙන එන්න පුළුවන්. මොකද මහත්තයා ඔෆිස් එකේ ඉන්න අතරේ දුව පුතා යවන්න රියදුරා යවන්න පුළුවන් ගේන්න. මේගොල්ලොන්ට දාඩි බින්දුවක් දාන්නේ නැහැ. මේගොල්ලෝ අර බස් එකක යනකොට සාමාන්‍ය මිනිහෙක් ලබන තෙරපීම ලබන්නේ නැහැ. පීඩනය ලබන්නේ සීට් නැතුව හිටගෙන අර බස් එකේ තියෙනනේ උඩ අර මේක ඒකේ එලිලා යන්න දන්නේ නැහැ. බස් එක බ්‍රේක් කළාම සීට් එකක් අල්ලගෙන මේ වැටෙන්නේ නැතුව ඉන්න දන්නේ නැහැ. නේ? මම දන්න බුද්ධිමත් ගුරුවරු දෙමව්පියෝ ඉන්නවා. ළමයාගේ චූටි කාලේ ළමයා ගැන හෙව්වත් බැලුවත් ටික ටික වැඩිහිටි වලටපත් වෙන්න වාහනේ යවන්න විදියක් නැහැ. මට හදාලා මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. මේ මීටින් එකක් තියෙනවා. රැස්වීමක් තියෙනවා. නිසා මට යන්න වෙනවා. අද දුව බස් එකේ එන්න. දිනපතා නෙමෙයි. ටික ටික එහෙම කරලා අන්තිමට බස් එකටම පුරුදු කරනවා. ඇයි? ඒ අත්දැකීම ලබන්නේ. එතකොට තමයි අර වාහනේ වටිනාකම දන්නේ. අනිත් ළමයි බස් එකේ යන හැටි මම දන්නවා. අපිට මේ සැප තියෙන්නේ අම්මයි තාත්තයි හින්දා. අම්මයි තාත්තයි තමයි මේ සැප දුන්නේ කියලා. ඒගොල්ලෝ අත්දැකීම් ලබන්න අරින්න ඕනේ ඇත්තෙම කියනවා. මගේ නම් අත්දැකීම ජීවිත අනතුරටපත් වෙන්න නෙමෙයි ජීවිත ආරක්ෂා වෙන පරිදි අපි බැල්ම තියාගෙන ඒගොල්ලන්ට ඒ සුළු හෝ අත්දැකීම් ලබන්න ඇරියේ නැතිනම් ඒගොල්ලෝ ලබන සම්පත් වල වටිනාකම දන්නෙත් නැහැ. දෙමව්පියන්ගේ වටිනාකම දන්නෙත් නැහැ. විද්‍යුත් හා තියෙන තාක්ෂණික පහසුකම් වල උපකරණ වල වටිනාකම දන්නෙත් නැහැ. අපට අවශ්‍ය මේ සමාජය තුළ ප්‍රායෝගික මිනිසුන් බිහි කිරීම. මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ හැකි මිනිසුන් බිහි කිරීම. ගම්මැද දම්සභියත් ප්‍රාර්ථනාව ඒකයි. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට.
ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අපේ හඳුරුව සඳහන් කරන්නට යෙදුනේ මේ දරුවන්ට අත්දැකීම් ලබා දෙන්න ඕන කියලා තිබෙන පිරාමින් ප්‍රථම අපි දකිනවා අපේ හඳුරුනේ දැන් දෙමව්පියෝ දරුවන්ට සැප දීලා නැත්නම් සතුට දීලා නිතරම එහෙම හදන දරුවෝ ඔවුන් වැඩිහිටි අවධියට ආවට පස්සේ දෙමව්පියන්ට සලකන විදිහ දෙමව්පියෝ හිතනවා අපි දරුවන්ට පොඩි කාලේ සැලකුවා වගේ දැන් දරුවෝ අපට සලකන්න ඕනේ බලන්න ඕනේ මම මේ කියන්නේ සමස්තයක් විදිහට දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවන්ගෙන් එහෙම දෙයක්. නමුත් වර්තමාන සමාජය අපි දකිනවා අම්මට තාත්තට බැරි වෙද්දී අම්මට තාත්තට දෙයක් කරගන්න බැරි වෙද්දී දරුවෝ ළඟට ආවට පස්සේ දරුවෝ නිකන් ඕනෑවට එපාවට වාගේ දෙමව්පියන් සලකන්නේ. දෙමව්පියෝ බරක් කියලා හිතනවා. මෑතකදී අපි ප්‍රවෘත්ති ප්‍රකාශන දැක්කා ඇතැම් විට මේ ගැහැණු දරුවෝ තාත්තා ගෙදරට එද්දී තාත්තට ගහලා එලවනවා. ප්‍රසිද්ධියේ තාත්තට ගහලා එලවනවා. කනගාටුයි. මේ විදිහට ඇයි සමාජය මේ වගේ තැනකට ඇවිල්ලා තිබෙන්නේ? දරුවන්ට දැනුම දීලා, දරුවන්ට අවබෝධය දීලා, දරුවන්ට අධ්‍යාපනය දීලා, අත්දැකීම් දීලා දරුවෝ උසස් තැනකට ගෙනාවට පස්සේ මේ සමාජය පිළිගන්නවායයි කියන සමාජය තුල හොඳ තැනක් දරන තියෙන පුද්ගලයෝ මේ තත්ත්වයට වැටෙන්නේ අපි හඳුනන්නේ. බුද්ධික මහත්තයා ඔතනදී අර මම මුලින් කියපු කාරණාවට නැවතෙන්න වෙනවා. දරුවෝ උසස් තැනකට ගෙනවා කියන්නේ අධ්‍යාපනය ඊළඟට අත්දැකීම් ඊළඟට කායික වර්ධනය කියන සංකල්පය තුලනේ. ආධ්‍යාත්මික ඒ පැත්ත අපෙන් හැලිලානේ. එහෙමයි. ඒ ආධ්‍යාත්මික පැත්තෙන් දරුවා පෝෂණය වුණා නම් කවදාවත් අර හැම දෙයක් වෙන්නේ නැහැ. එකක් ඒක. අපි මේක බුදුහාමුදුරන්ගෙන් පටන් ගමු. බුදුරජාණන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයේදී සිංහාල ගෘහපති පුත්‍රයාට දස දිසා නමස්කාරයේදී මව්පියන්ගේ පිළිබඳ කරනකොට මව්පියන් පුබ්බාචාරිය කියලා පෙන්නන්නේ. ඒ පූර්ව ආචාර්ය වන දෙමව්පියන් කෙරෙහි දරුවෝ විසින් කළ යුතු කරුණු කීපයක් පෙන්වන අතරේ කිච්ඡන්නෝ කරිස්සති බතෝනෝ බරිස්සති අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සති. මේක දෙමව්පියෝ බලාපොරොත්තු නොවුනත් දරුවන් පැත්තෙන් වෙන්න ඕන කරුණු හැටියට දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා කියන සංකල්පය තුළ බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි කිච්ඡන්නෝ කරිස්සති දෙමව්පියෝ කරන් ආපු සමාජයේම යහපත් කටයුතු දරුවෝ පවත්වයි කියන බලාපොරොත්තු. අපි මේ කරපුවා අපේ දරුවෝ පවත්වන්න යයි. ඒ කියන්නේ ව්‍යාපාරයක් වෙයි නම් හොඳ සමාජ සම්බන්ධතාවයක් වෙයි නම් සේවාවක් වෙයි නම් ඒ වදරුව පවත්වන්න යයි. බතෝනෝ බරිස්සති කියලා කියන්නේ අපිට බැරි වුණාම බේතේ තරන් දීලා හොයලා බලලා ආහාර පාන ගැන හොයලා බලලා අර අපිට චූටි කාලේ දෙමව්පියෝ වැඩි හිටියෝ. අපි වැඩි හිටියනකොට දෙමව්පියෝ අර අපි චූටි කාලේ තත්ත්වයට එනවා. අන්න ඒක තමයි එතන වෙන්නේ. එතකොට බතෝනෝ බරිස්සති කියව අපි චූටි කාලේ බැරි කාලේ අපි පෝෂණය කළා වගේ බැරි වුණාම අපිව පෝෂණය කරයි. අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සති. අපි මේ පරලෝකයට පස්සේදී අපි පරලෝක ජීවිතේ යහපත් වෙන්න මේ පැත්තෙන් යම් කුසලයක් අනුමෝදන් කරයි. පිනක් අනුමෝදන් කරයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මේ ලෝකේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ මුළු ජීවිතේම දෙමව්පියෝ වයසට ගියේ දෙමව්පියෝ දුක් මහන්සියනේ අද ලෙඩ දුක් කරදර විපත් ඇති වෙලා දෙමව්පියෝ වයසට ගිහිල්ලා ඉස්සර මේ දැන් වහලකින් වැටිලා ගහකින් වැටිලා නැත්තම් පරිපලක් ලිස්සලා වැටිලා මේ මොනව කරන්නේ කියලා කියාවකට ගිහිල්ලා වෘත්තියකට ගිහිල්ලා ඒක මේසන් වාසුන් නැහැ කෙනෙක් ඒක වඩු වාසුන් නැහැ කෙනෙක් එහෙම නැත්තම් මොකක් හරි වෘත්තියක යෙදෙන කෙනෙක් එහෙම නැත්තම් අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක පෞද්ගලික ආයතනයක සේවාව කරන කෙනෙක් බසෙන් ලිස්සලා වැටිලා වාහනේ අනතුරු වෙලා මොන හරි වෙලා තරුණ කාලේ වෙච්ච අනතුරක ප්‍රතිඵලයක් ශරීරයේ ශක්තිය තියෙන කාලේ හොඳයි වයසට යනකොට මේ ඒවා ආයි රෝග ලක්ෂණ පෙන්නනවා. ඉතින් මේ මෙහෙම දෙමව්පියන්ට ඒ බැරි වෙලා තියෙන සමහර රෝද පුරුට ඇවිල්ලා තියෙන්නේ අර දරුවෝ වෙනුවෙන් මේ රැකී ආරක්ෂා කළාම කරලා නැත්නම් තමන්ගේ ආහාර වේලට විතරක් මහන්සි වෙනවා. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. එච්චර හම්බ කරන්න ඕනේ නැහැ. තමන් විතරක් ආහාර පාන අනුභව කරනවා නම්. අර පෞල් සංස්ථාවේ පැවතන දරුවන්ට අධ්‍යාපනයේ අද වියදම් කොච්චරද? ඉතින් ඒ වියදම් පියවන්න ඕන වෙනවා. ඒ නිසානේ දෙමව්පියෝ එච්චර මහන්සි වෙන්නේ.
එච්චර කළා දෙමව්පියෝ වයරුද්ධ වෙලා බැරි වෙනකොට දෙමව්පියන්ගේ කටයුතු දරුවෝ විසින් කරලා දෙන්නේ නැත්නම් ඒක කනගාටුදායක තත්වයක්. සමහර දෙමව්පියන්ට බේත් ටික ගන්න සල්ලි ටික නැති අවස්ථා තියෙනවා. දරුවන්ගෙන් ඉල්ලුවාම කියනවා මමත් මේ රැකියාවක් කරන අය තමයි යමක් තියන අය වෙන්න පුළුවන්. මේ පඩියෙන් භාගයයි එන්නේ. ඒක මේ දැන් ලෝන් එකක් අරගෙන ඒ නිසා ජීවත් වෙන්නත් අමාරු කියලා සමහරට දෙමව්පියන්ට බේත් ටිකක් ගන්න සායනයකට යන්න වාහනේ ගන්න බැරි. ඒවකට බස් එකට වියදම් දෙන්න බැරි. බේත් ටිකට ඔසුසලකට මුදල් දෙන්න බැරි දරුවෝ ඉන්නවා. ඒකට හේතුව තමයි අපි පුංචි කාලේ දෙමව්පිය අපි හැදුවේ කොහොමද කියලා අමතක වීම. දැන් මගේ අත්දැකීමක් මම කියන්නකෝ. මම අපේ පවුලේ දරුවෝ අපේ පවුල් පරිසරෙම ගමකෝ 7 දෙනෙක් ඉන්නවා. අයියලා ඔක්කොම ඉන්නවා. පිරිමි දරුවෝ 6යි, ගෑනු දරුවෝ 1යි. මම පවුලේ බාලයට වැඩි හිටි කෙනා. අපේ පවුලේ පිරිමි 6 දෙනෙක් කියනකොට මේ පිරිමි දරුවෝ ටික අපේ අම්මා කොහොම පාලනය කළාද කියන්නේ? පිරිමි දරුවෝ 6ක් පාලනය කරනවා කියන එක. මට හොඳ අත්දැකීමක් තියෙනවා. අපේ අම්මගේ මේ අම්මා මේක අහගෙන හිටියොත් ඉනා වෙයි. අම්මගෙන් ගුටි කාපු අවස්ථා තියෙනවා මල්ලිට ගහලා. ඊළඟට අයියලත් එක්ක රණ්ඩු වෙලා. ලොකු අයියා එකට කතා කරලා ගුටි කාලා තියෙනවා. ඊට අම්මා ගහන්නේ අතින්ම නෙමෙයි. අම්මා සමහරට බොහෝ විට අම්මා කුස්සියේ තමයි මේ අම්මගේ ක්‍රියාකාරකම් තියෙන්නේ අක්කත් එක්ක. නමුත් අම්මා සමහරට හැන්දේ මිට පාවිච්චි කරනවා. එහෙමයි. ඔව්. අම්මා හැන්ද අරන් එනකොට අපිට පේනවා. අපි දුවනවා ඒ නිසා. අම්මා කරන්නේ මේ නිකන් පිට කහ වගේ එනවා හැන්ද මිටේ. ළඟට වෙන දෙයක් කරන්න යන ගමන් අමතක වෙලා මේ අතුලට යන ගමන් ඔය ඇවිල්ලා එකපාරම හැරිලා අපි අල්ලගන්නවා. අල්ලගෙන අපිට එහෙම ගහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අම්මාගෙන් තමයි අපි ගොඩක් පාලනය වුණේ. තාත්තා බොහෝ විට සේවය කරන ගොවියෙක් තාත්තා. ඒ නිසා බොහෝ විට තාත්තා ඉන්නේ ගොවිතැන් වල. ඉතින් තාත්තට නඩු යන්නේ නැහැ අම්මගෙන් බොහෝ විට. ඉතින් තාත්තා අපිට සෙනෙහස දෙනවා. ඉතින් අම්මා තාත්තා පුතා ගැන වර්ණනා කරනකොට අම්මා ඒක එච්චර අනුමත කරන්නේ. අම්මා දන්නවනේ අපේ දවසේ ක්‍රියාකාරකම්. කොච්චර අපි අම්මගෙන් අද ගුටි කෑවද කියලා අම්මා දන්නවනේ. ඉතින් අම්මා හරි සරයි වගේ දැවුනට අද අම්මට අසීමිත ආදරයක් ඇති වෙනවා. එහෙම හදාපු නිසානේ දාවිද අපි මෙතන ඉන්නේ කියලා. එතකොට දෙමව්පියන් අපි පුංචි කාලේ කරන මුරණ්ඩු වැඩ, හිතුවක්කාර වැඩ. දැන් සමහර විට අම්මා අපි චූටි කාලේ දෙමව්පියෝ අර ඇහි මුනේ තියන හදනවා කියලා මම කිව්වේ. අපි ගෙදරින් පාරට ගියාද, වාහන යනවා පාරේ. ඉතින් සමහරට පාර ආසන්න ගෙදරක් නම් ඊළඟට සත්තු සර්පයෝ ඉන්න පුළුවන්. බල්ලෝ බලල්ලෝ ඉන්නවා අල්ලපු ගෙවල් වල හරි. මුන් එනවා අපේ ඉඩම් වලට. එතකොට ඇවිල්ලා මේ සතුන්ට හානි වෙයිද? මේ සතුන්ට පයින් ගන්නවා, අතින් ගන්න චූටි ළමයි හැටියට. එතකොට මොනවා හරි ක්‍රියාකාරකම් වල අපේ දෝෂයක් නිසා අපිට අනුතරක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අම්මා මොනවා කළත් සමහරට ඇඳුමක් මහා හිටියත්, අම්මා උයා හිටියත්, අම්මා බණ පොතක් බල හිටියත්, අම්මා වෙන මොකක් හරි ක්‍රියාකාරකමක හිටියත් නිතරම මල්ලි මාය ගැන හොයනවා. කතා කරලා අහනවා. පුතා කොහෙද ඉන්නේ? අපි මෙහෙමද? හරි කියලා හදන්න තියෙනවා. ඉතින් අම්මගේ මේක විනාඩි 10කට 15කට සැරයක් අපිට ඇහෙනවා. අම්මගේ හඬ. ඒක හරි පුරුදුයි. දැන් මහාන වෙන්න ගිහිල්ලත් අම්මගේ හඬ ඕනේ වුණානේ. අවුරුදු 13යි මහාන වෙනකොට එතකොටත් අම්මගේ හඬ නැතුව මේ අවුරුද්දක් දෙකක් යනකම් හරි අම්මා මොකද අර විනාඩි 10න් 15න් අම්මගේ හඬ ඇහිලා. එහෙමයි. අම්මා එතනක අපි ගැන හෙව්වනේ. දැන් සමහර දවස්වල මට මතකයි බුද්ධික මහත්තයාට අත්දැකීම් ඇති. අම්මා දැන් මෙච්චර අපි කොච්චරවත් වෙනකොට අම්මන්ට පොඩ්ඩක් අපි මේ පොඩි පීඩනයක් දෙන්න ඕන කියලා හිතලා දවසක් මල්ලිමයි මේ අපි දෙන්න හැංගුණා. දැන් අම්මා කතා කරනවා අපි හැංගිලා. දැන් අපි හැංගිලා ඉන්නවා අම්මා හොයනවා අපිව. හොයලා පාරට ගියානේ අපි දෙන්න. දැන් අපි දෙන්න හැංගිලා දොර මුල්ලේ ඉඳන් බලාන ඉන්නවා දොර කවුලෙන් එළිය. ඊට පස්සේ අම්මා එළියට පාරට යනකොට අපි ආයි ඉස්සරහට ආලින්දට ඇවිල්ලා ඒත් හැංගිලා බලන් ඉන්නවා ජනේලෙන් අම්මා දැන් කොහෙද අපි හොයන්නේ කියලා. ඉතින් අම්මා අර සරට කතා කළාට අපි නැතුව විනාඩි 10 15 හොයපු ඒ අසරණ හඬ තාම ඇහෙනවා වගේ. ඊට පස්සේ අපිට හිතුණා පවුනේ අපි හොඳ නෑනේ අපි කතා කරමු කියලා. ඇයි කියලා කතා කළා අපි ඊට පස්සේ. ඊට පස්සේ මෙච්චර කතා කළාත් ඇහුන්නේ නැද්ද? ඇහෙව්වනේ. ඇයි එහෙම කරන්නේ? එහෙම හොඳ නෑ පෞසිද්ධ දෙනවා ඊළඟාත් මේ දෙමව්පියෝ ගුරුවරු කතා කරනකොට ඇහිලත් හදලා තු ඉන්නවනම් බීරි වෙලා උපදිනවා. ඒකේ ඒ කර්මය ආදීනව. බලන්න ධර්මයට අනුව දෙමව්පියෝ අපි හදන හැටි. දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ කතා කරනකොට ඇහෙද්දී
නිශ්ශබ්දව ඒකට ප්‍රතිචාර නොදක්වා හිටියොත් වෙන්නේ මොකද්ද දන්නවද? ඊට පස්සේ අපි කිව්වා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා කන් ඇහෙන්නේ නැතුව උපදිනවා. එතකොට ඕගොල්ලෝ කැමතිද අර අහවල් සීයා වගේ කන් ඇහෙන්නේ නැතුව ඉන්නේ? සීයට කොච්චර හයියෙන් කිව්වත් ඇහෙන්නේ. ඒ වගේ වෙනවා ඕගොල්ලෝ. මේ ඊළඟට මේ බීරි වෙලා උපදිනවා. ඉතින් හරි බය හිතනවා. අපි දෙමව්පිය හික්මේ අර ධර්මයට මුසු කරලානේ. දැන් එතකොට මම මෙතනදී කියන්න ඕනේ කැබදුනේ මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීමක් තුළ අපිත් පුංචි කාලේ එහෙමයි. දෙමව්පියෝ අපි වැඩි හිටියෝ වෙනකොට දෙමව්පියොත් අර පුංචි කාලේ මට්ටමට එනවා. සමහර දෙමව්පියෝ අහන පුතේ කාලා දින්නේ කියලා. සමහරට අපි ඇත්තම කාලා ඉන්නේ. සමහර විට මේ ආයසරයක් කැම ටිකක් ඕන වෙලා මේ කෑවේ නැහැ කියන. ඊට කොහෙන් හරි ලොකු අම්මලා ගෙදරින් හරි පුංචි අම්මලා ගෙදරින් හරි බාප්පලා ගෙදරින් හරි මාමලා ගෙදරින් හරි එන අතර මගදී අතරමඟ නෑ ගෙවල් හම්බෙන පුතේ එන්න කන්න කිව්වම අපි ගිහිල්ලා හේ සෙල්ලම් කරලා කෑමත් කාලා එන්නේ. ගෙදර ඇවිල්ලා මේ අම්මාගෙනුත් කෑම ඉල්ලගෙන කනවා. කෑවද කිව්වොත් නැහැ කියනවා. මොදර කන්න ඕනේ කමට. පොඩි කාලේ කරන වැඩ මේ. ඊළඟට බඩගිනි කියනවා. එයා ඒ අර කන්න ඕනේ කමට. ඒ වගේ දැන් දෙමව්පියෝ වයසට ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න දරුවා කන්න දෙනවා. බේත් දෙනවා. අම්මේ කෑවද? නෑ පුතේ උදේ කෑවට පස්සේ මේ හවස වෙනකම් තාම කෑවේ නෑ. ඉතින් අර ගෙදර ඉන්න දරුවෝට හිතනවා අනේ මේ දවල් අම්මා කෑවනේ. කාලා තියෙන්නේ මේ බොරු කියන්නේ. ඇයි අපි කළේ? දැන් අපි පුංචි කාලේ කළේ. අපි පුංචි කාලේ දෙමව්පියන් බොරු කිව්වනේ. දෙමව්පියෝ කතා කරද්දී ඇහෙන්නේ නැතුව වගේ හිටියානේ. අපේ පුංචි කාලේ ක්‍රියාකාරකම් නැවත අපිට අපේ දෙමව්පියන්ගෙන් බලා ගන්න පුළුවන් දරුවනේ. මම නම් කියන්නේ ඒකයි. එතකොට දෙමව්පියන්ගේ සුළු වැරදි වලට දැන් අපේ වැරදි වලට දෙමව්පිය අපි ඉවසුවානේ. ඒ වගේ දෙමව්පියන්ගේ වැරදි වලට අපිට ඉවසන්න පුළුවන්කම තියෙනුනේ. අපි වැඩි හිටිය වෙනකොට දෙමව්පිය මුංචි දරුවෝ වගේ වෙන නිසා. ඊළඟට දෙමව්පියෝට අපි පුංචි කාලේ අපේ දේවල් වසවිසක් උන්නේ නැහනේ. පුංචි බබාලගේ දේවල් වසවිස වෙන්නේ නැහැ. මල මූත්‍ර දෙමව්පියන් ගොඩක් වෙන්නේ. මට මතකයි අපේ තාත්තා දවසක් මේ සමත මණ්ඩලේ වගේ මොකක් හරි සමුපකාර රැස්වීමක් කරමු මාව වඩාගත්. මම චූටි මට එහෙම මතකයක් නැහැ අම්මා කියනවා ඒක. මේ තාත්තා හොඳට ඇඳුම් ඇඳගෙන යන්න කිට්ටුව මේ මාව වඩාගත්තා. වඩාගත්තාම මම මේ සුළුදිය පහ කරලා තියෙනවා. සුළුදිය පහ කරලා තියෙනවා. ඉතින් තාත්තා මේට ඒක නරක දෙයක් උනේ නැහැ. තාත්තා රැස්වීමට ගියා. තාත්තා රැස්වීමට ගියාට පිය දාලා වෙයිලා යයි කියලා. තාත්තා ඇඳුම් මාරු කරේ නේ ඒක ගඳයි කියලා හිතුවේනේ. ඒ තාත්තා ගැන හිතනකොට අද හරි මේකක් හිතේ. එතකොට අම්මටත් එහෙම අම්මට නේ ඕක ගොඩක් අදකින් තියෙන්නේ. කිරි දෙන අතරනේ අපි සුළුදිය පහ කරන්නේ. මල මුත්‍ර පහ කරන්නේ. ඉතින් දෙමාට ඒවට අපි ඉතුරු නෑනේ. කෑම කන අතරේ කකුල් දෙකේ තියාගෙන නලවන අතරේනේ අම්මා කෑම කන්නේ. සමහර අපිට පිරිමි දරුවෙක් නම් සුළුදිය පහ කරනකොට ඒක කැම පිඟානට එන්න පුළුවන් කකුල් දෙකේ තියන් නලවනකොට. ඒවා අපුලක් උන්නේ නැහැ ඒවා මේවා උන්නේ නැහැ දෙමව්පියන්. එතකොට දෙමව්පියෝ වයසට යනකොට මම දැක්කා සමහර ඒවා මේ දැන් තියෙන මේ මම දන්නේ ඔක හරිද මං කියන එක කියලා සමහර මාධ්‍යවල මේ වෙලෙන් දැන්වීම් වලක් තියෙන මේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ දාඩිය ගඳයි කියලා. ඒ සංකල්පය එක තරම් දුරට හොඳ නැහැ. තාත්තගේ දාඩිය සුවඳ වෙන්න ඕන. අම්මගේ දාඩිය සුවඳ වෙන්න ඕන. මේ ගඳයි කියලා මේ ගඳයන්ට මේ සුවඳ විලේපන ගැන මේ සමහර මේ වෙලෙන් දැන්වීම් මම දැක්කා. ඒක එක තරම් දුරට සාර්ථක දැන් තාත්තා හරි මාමා ගැන හරි. එතකොට අර දෙමව්පියන්ගේ දාඩිය ගඳයි වුණොත් එහෙනම් අපේ ඒවත් ගඳ වෙන්න පෙ දෙමව්පිය චූටි කාලේ. එහෙමනම් අපි කවුරුවත් නැහැ මේ ලෝකේ. ඒ නිසා දෙමව්පියන්ගේ අපේ විතර දේවල් අපිට අපේ විතර වෙන්න බෑ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂකකම අපි අනුගමනය කරන්න ඕන. අපේ සෞඛ්‍ය රැක ගන්න. අපි දෙමව්පියොත් එහෙමයි කළේ. අපිත් දෙමව්පියන්ගේ කැතකුණු අත ගන්න පුරුදු වෙන්න ඕන. දෙමව්පියන්ගේ දේවල් අපේ විතර වෙලා වෙන්න බෑ. අපි වැඩි හිටියෝ වෙනකොට දෙමව්පියෝ පුංචි දරුවෝ වෙනවා. අපි පුංචි කාලේ කරපු දේවල් දෙමව්පියෝ වැඩි වයසට ගියාම කරනවා පුංචි දරුවෝ වගේ. දැන් අතම පුංචි කාලේ දත් නැහැ. වයසට යනකොට දත් නැහැ. පුංචි කාලේ ඇවිද ගන්න බෑ දෙමව්පියෝ ගොඩව වෙන්න ඇවිද්දා දෙමව්පියෝ වයසට යනකොට ඇවිද ගන්න බෑ දරුවන්ගේ උදව්වෙන් ඇවිදිනවා. මේක හරි ගැළපීමක් තියෙනවා. මේක හරි ගැළපීමක් තියෙනවා. ඊළඟට ඒ ක්‍රියාකාරකම් ඔක්කොම එහෙමයි. ආරක්ෂාව රැකවරණේ ඒ හැම දෙයක්ම එහෙමයි. එතකොට ඒ හැම දෙයක්ම නැවත අපි ඒක දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැතිනම් අන්න ඔබතුමා කියපු තත්ත්වයට එනවා. එහෙම දුන්නේ නැතිනම් අපේ දරුවෝ අපි දිහා බලන් ඉන්නවා. 100ට ආච්චිට අම්මා තාත්තා කොහොමද සැලකුවේ කියලා. දැන් සමහර මම ඔය මේ වැඩිහිටි නිවාසයකට ධර්මදේශනාවට ගියා මේ පළාත නෙමෙයි අගනුවර ප්‍රදේශයේ මේ පළාත කිව්වොත් සමහරට ඔබතුමා දැනගන්නවා අහවල වැඩි නිවාසය කියලා. අනිත් අය දැනගන්න නිසා මම වැඩි නිවාසය ගැන කියන්නේ නැහැ. මම ධර්මදේශනාවකට ගියේ වැඩම කළේ වෙලාවේ ධර්මදේශනාව අවසානයේදී පිළිකර පූජා කළා. ඊට පස්සේ ගිලම්පස වැළඳුවා. ඊට පස්සේ මට පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක වැඩිහිටියොත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා.
කතා කරන්නේ බොහොම වැදගත් වෙනමක් තියෙන මේ කවදාවත් මේ ආහාර මේ ඉතින් ඔය අවුවට එහෙම හිටපු අම්ම කෙනෙක් වගේ නෙමෙයි වැදගත් ටීචර් කෙනෙක් ගුරුවරියක් වගේ කෙනෙක් අම්ම කෙනෙක් මම ළඟට ඇවිල්ලා කතා කරලා අටපිරිකර පූජා කළේ ඒ අම්මා. ඉතින් ඒ අම්මා කිව්වා මේ මං අහුවා අම්මා කොහෙද ආවල් පළාතේ කිව්වා මොකද කියන්නේ මේක ඇස්වල කඳුළු තිබුණා. එයාට අර දානෙට එන මිනිස්සු දුන්න සල්ලි එකතු කරලා අටපිරිකරක් අරගෙන. ඒගොල්ලෝ ඔය වැඩිහිටි නිවාසයට හම්බ වෙනවනේ මුදල් දෙනවා ලියුම් කවර දෙනවා මිනිස්සුන්ට. කෑම දුන්නාම දානික ආහාර වේලක් දුන්නාම වියදමට කියලා දෙනවා. ඉතින් ඒ සල්ලි මේ අම්මා එකතු කරලා අටපිරිකරක් කරා. ඒ අටපිරිකර මට අර පූජා කළා. කොච්චරවත් කිව්වල පුතාට දුවට මට අටපිරිකරක් පූජා කරගන්න ඕනේ කියලා හරි හරි ඕක කොහෙලා කරගන්න බැරි කිය හිටියා. වැඩි නිවට අවසර පස්සේ මට දරුවන්ට මෙහෙම වත්කම් තියෙනවා කිව්වා ආයතනයේ කිව්වා වැඩ කරන්න මම පුතා ඉතින් මගේ දුව මෙහෙමයි කිව්වා ඉතින් මට කොච්චර කිව්වත් කරගන්න බැරි වුණා හඳුනා අද තමයි මම අටපිරිකර අම්මා මොකද කළේ ඉස්සර හඳුනා මම විදුහල් පෙත්සරේනේ කිව්වා මම ගුරුවරියක් කිව්වා ඉතින් එකම පුතා කිව්වා හිටියේ ඉතින් පුතාට ඔක්කොම ලිව්වා කිව්වා ඉතින් ලේලිගේ පුතාගේ පෞල් ජීවිතය අසාර්ථක වෙයි මගේ පුතාට මම ගොඩක් ආදරේ ඒ නිසා පුතාට මම කිසි දෙයක් කියන්න ගියේ නෑ මම මගේ නිදහසේ ඉන්න කියලා මම ඇත්තම බණ භාවනා කරන බොහොම විවේකම වැඩි නිවාසයේ ඉන්නවා ඒක නරකක් නෑ මට මගේ පුතාට මම ආදරේ දැනුත් ආදරේ පුතාට මගේ තරහක් නෑ අහිතකුත් නෑ කිව්වේ නෑ කිසි විස්තරයක් ඒක බලන්න දෙමව්පියන්ගේ මුදිතාවය ඇති අර පුතා දැන් අහවල් තැන අහවල් ආයතනයේ අධ්‍යක්ෂකවරයාය සභාපතිවරයායි ලේකම්වරයායි කියලා කිව්වේ නෑ එකම පුතයි කිව්වා ඒ අම්මා දැක්කමත් බොහොම විදුහල්පතිනියක් ප්‍රසිද්ධ පාසලක අය නිකන් සාමාන්‍ය පාසලක නෙමෙයි මම හරි විවේකයි කිව්වා මම හරි විවේක සතුටින් ඉන්නවා කිව්වා මම අටපිරිකරක් පූජා කරගත්තා කිව්වා අද සතුටුයි කිව්වා ඉතින් ආම්දුනේ ඒ දරුවගේ ලේලිගේ පෞල් ජීවිතය සාර්ථක වෙන්න මම මොකටද අතරමැදියෙක් වෙන්නේ දැන් මගේ අන්තිම කාලෙනේ මම මේ ඉන්නවා එතකොට දෙමව්පියන්ගේ මුදිතාව බලන්න දරුවෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවක් නැතුව මුදිතාව කියන්නේ මධ්‍යස්ථමාව ඉවසීම කොච්චර ඉවසීමක් තියෙන්න එපාද දරුවෙක් ඉහළට යනකොට දරුවන්ගේ දේවල් දැකලා ආඩම්බරෙන් කතා කරන්නේ ඒ දරුවාට අපකීර්තියක් වෙයි දෝ කියන හැඟීමෙන් ඉන්නේ මටවත් අරක නොකියුවේ ඒ තරම් දෙමව්පියෝ දරුවන් ගැන හිතනවා අපේ හඳුරන්නේ දැන් ඔබ වහන්සේ ඔය කියපු කතාවත් එක්ක මට වහන්සේගෙන් අහන්න හිතුණු කාරණාවක් තමයි දැන් ගොඩක් වෙලාවට දරුවෝ විවාහ දිවියට ආවට පස්සේ ගැහැණු දරුවෙක් වෙන්න පුළුවන් පිරිමි දරුවෙක් වෙන්න පුළුවන් මේ අම්මා තාත්තා මගේ හැරෙනවාද ගොඩක් වෙලාවට ඔය අම්මා කියපු කාරණාවම ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් ගොඩක් දරුවෝ විවාහ දිවියට ආවට පස්සේ මේ අර්බුදයට මුහුණ දෙනවා. දෙමව්පියෝ විවාහ වුණා කියලා අතහරින්නට බෑ. හැබැයි පවුල් වල දෙමව්පිය දූ දරු සම්බන්ධතාවයට ප්‍රශ්න ගැටලු මතුවෙන්න එක තැනක් තමයි මෙතන. එහෙම කියලා කාටවත් විවාහ නොවී ඉන්න බෑනේ. විවාහ වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙතනදී මේ අම්මා තාත්තත් එක්ක අම්මා තාත්තත් බලාගෙන මේ ඇතිවන ගැටලු කොහොමද අපි निराකරණය කරගන්නේ? ඔතන නැන්දා ලේලි කියන මේ හබේ බොහොම ප්‍රකට එකක්නේ. ඒකට හේතුව අනවබෝධය. එතනදී අම්මාගේ පැත්ත හෝ තමන්ගේ බිරිඳ පැත්ත කියන මේ කාරණාව පුතාට ගැනීම අපහසු වෙනවා. පැත්ත කිව්වට වඩා දෙපැත්තම අවබෝධයෙන් කරුණු වටහලා දීලා කටයුතු කිරීම. එකක් අම්මා බලාපොරොත්තු වෙනවා ලේලියගෙන් පුතා වෙනුවෙන් කෙරෙන්න ඕන ස්වාමියෙක් වෙනුවෙන් බිරිඳක් විසින් කරන්න ඕන යුතුයකම් අම්මා කියලා දෙන්න ඕනේ කියලා. අම්මා කියලා දෙන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා අම්මා එකින් එක ඇඟිල්ලෙන් එන කියනවා මේක කරන්න මේක කරන්න. ඒක එහෙම කියා කරනකොට අරයා සෙනෙහසින් කරන එක අඩු වෙනවා ස්වාමියා කෙරෙහි. ඊට පස්සේ අම්මා කෙරෙහි ද්වේෂයක් හට ගන්නවා. ඒ හටගන්න ද්වේෂය තමයි ඊට පස්සේ ස්වාමියා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ. අම්මත් එක්ක මේ ගෙදර අපිට ඉන්න බෑ කියන සංකල්පය ඇති වෙනවා. නිතරම අම්මගේ අඩුපාඩු කියනකොට දැන් මුගලන් මහරහතන් වහන්සේත් ඔය මව ඝාතනය කළේ අර ඉස්සර ආත්මයක තමන්ගේ බිරිඳගේ වචනයක් අහලානේ. උයාපු බත්වල බත් ඉදෙන්න කලින් බත් පැහැනකොට අර බත්වල කැඳ ගතිය අරගෙන මුළු ගේ පුරාම ඉහලා තියෙනවා. ස්වාමියා වැඩ කරලා එනකොට මුගලන් ආමතුරු ඉස්සර ඒ බිරිඳ තමයි එක කරන්නේ. මොනවාද මේ අම්මට මේ උනේ බිරිසා වෙදලා අම්මා මේ හැමතැනම මේ සෙන්සොටු දාලා මේ බලන්න මේ මැස්සෝ වහනවා. ආර මේ අම්මත් එක්ක බෑ අම්මා අපිරිසුදු කරනවා කොච්චර. ඉතින් අම්මගේ ඉස්සර තිබුණ හොඳ ගුණ දැක්කේ නෑනේ. අන්තිමට මව ඝාතනය කරන දක්වා ලේලිගේ තොරතුරු තුලින් ගියානේ ගමන. දැන් එතකොට අපිට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. මේ ඒ අම්මාටත් ඇති වෙන වේදනාව එක පැත්තකින් දැන් දරුවගෙන් ඇති වෙනවනේ සෙනෙහසක්.
ඒ සෙනෙහස දෙකට බෙදෙන ඕන බිරිඳටයි අම්මටයි කියලා. ඉතින් මෙයා මේ ඔක්කොටම සෙනෙහේ ආලේ ලීලේ පපා මේ එයාගේ වැඩ කරන්න වෙන්නේ නැහැ. එයාටත් වැඩ තියෙනවානේ. පුතාටත් එයා රැකියාවක් කරනවා, වෘත්තියක් කරනවා, ගොවිතැනක් කරනවා මොනවා හරි ඒවට යන්න වෙනවා. ගෙදර බොහෝ කාලයක් ගත කරන්නේ එළි අම්මයි. ඔන්න ඔතන තමයි ඔය දැනුම පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් සමහරට ඔය දුව තමන්ගේ අම්මා එක්කත් හැපි ඉන්න ඇති. නැන්දෑක හැප්පෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් එතකොට ඒව නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ අවබෝධය. අවබෝධය තියෙන්නේ මේ මගේ ස්වාමියාගේ අම්මා. මේකේ ස්වාමියා අම්සේ මගේ එයාගේ අම්මට ආදරය කරනවද? ඒ වගේ මමත් මේ අම්මට ආදරය කරන මගේ අම්මට වගේ කියලා. දැන් දෙමව්පියන් ඈත් වෙලා ඉන්නේ. එතකොට කෙලින්ම අපි මානසික ආධ්‍යාත්මික වෙනසකට එන්න ඕන, මානසික පරිවර්තනයකට එන්න ඕන. මේ තමයි මගේ අම්මා කියලා. ඒතර අම්මා බෑන්නට අවවාදයක් දුන්නට කේන්ති ගන්න උවමනාවක් නැහැ. ඊළඟට ස්වාමියාත් නිතරම මව සනසන්න ඕන. දැන් මම විවාහ වුණාට පස්සේ දෙමව්පියොත් සලකන්න ඕන දරුවෝ විවාහ වෙලානේ දැන් ඉන්නේ. දැන් ඒගොල්ලෝගේ පෞල් ජීවිතේට අපි ඉඩ දෙන්න ඕන. අබාන අර විදුලපති අම්මා කොච්චර සතුටුද ඒ දෙන්නගේ පෞල් ජීවිතේට ඉඩ දීලා ඒ අම්මා අරහෙම ගියේ. එතනේ පෞල් ජීවිතේට මේ වගේ වැඩිහිටි නිවාසෙට ගියපු එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ විදිහට බුද්ධිමත් ලෙස කල්පනා කරනවා. ඉතින් ඒ වගේ දෙමව්පියොත් අවබෝධයෙන් ඉන්න ඔය විවාහ වුණාට පස්සේ ඉස්සර වගේ මා ගැන අවධානය යොමු කරන්න මගේ පුතාට දුවට අවස්ථාවක් නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි දරුවෝ දැනගන්න ඕනේ එහෙම උනායි කියලා දෙමව්පිය අමතක කරන්න නෙමෙයි දෙමව්පියන් අවශ්‍යතාවයෙන් බලන්න. කෑවද බීවද කොහොමද ලෙඩ දුක් දැන් කොහොමද සෞඛ්‍ය තත්ත්වය මේ ඔක්කොම විමසන්න ඕනේ. ඒක නිකන් හරි විමසන්න ඕනේ. අර නිකන් එහෙම ඇහුවත් හරි සතුටුයිනේ. එහෙම ඇහුවත් හරි සතුටුයි මේ පුතා මං ගැන හොයනවා කියලා. පොඩි ඔක මානසික පිළියමක් තියෙන්නේ බුද්ධිකමත්. ඔය කවුරු සතුටු කරගෙන යන ගමනක් නෙමෙයි. දැන් යුතුයකම වගකීම් කියන මේ සිංහල සූත්‍රයේ කරුණු කියන ඒවායිදී යුතුයකම කියන එක ඉෂ්ට නොවුනොත් එක පැත්තක් අසහනයටපත් වෙනවා. වගකීම කියන එක ඊට නොවුනොත් අලාභිකුත් වෙනවා. දැන් රැකියාවක් කරනකොට වගකීමක් තියෙනවානේ. ඒ වගකීම ඊට නොවුනොත් අපිට රැකියාවෙන් පඩි අඩු වෙනවා, රැකියාවෙන් ඉවත් වෙන්න වෙනවා ඒ වගේද. යුතුයකම කියන එක ඊට නොවුනොත් පිරිසක් අසහනයටපත් වෙනවා. ඒ වගේම දෙමව්පියෝ විසින් දරුවන්ට යුතුයකම් නොකළොත් දරුවෝ අසහනයටපත් වෙනවා. දරුවෝ විසින් දෙමව්පියන්ට යුතුයකම් නොකළොත් දෙමව්පියෝ අසහනයටපත් වෙනවා. ඒ වගේ යුතුයකම් වගකීම් කියන ඒවල් ඉටු නොවුනොත් එක පැත්තක් අසහනයටපත් වීම තමයි වෙන්නේ. ඒ වගේම ඒක ඊළඟ પરම්පරාවට පූර්වාදර්ශයක් වෙනවා තමන්ගේ දරුවන්ට. ඒක ඊට පස්සේ પરම්පරාවට යනවා මේක අර දන් වැලක පුරුක් වගේ. එහෙම අපි හඳුරන්නේ. අපි හැමෝටම තිබෙනවා වගකීම් වගේම යුතුයකම්. මේ වගකීම් යුතුයකම් හරි විදිහට හරි ආකාරයට අවබෝධයෙන් යුතුව අපි ඉෂ්ට කරනවා නම් අපේ පෞල් සංස්ථාව මේ සමාජය හොඳ තැනකට ගමන් කරනවා ඒක අනිවාර්යයි. අද අපේ ධම්සවි සඳහම් සාකච්ඡාවේ කාල වේලා ඉක්ම ගොස් තිබෙනවා. හොරාවකට ආසන්න කාලයක් ඔබට ඔබේ ජීවිතයට ඔබේ පෞල් සංස්ථාවට වැදගත් කරුණු රාශියක් ගෙනාවා. අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ අපේ මේ රැඳිලා ඉන්න විහාරස්ථානයේ පිළිබඳව ඔබට දැනගන්නට මෙහි වටිනාකම් වැදගත්කම් පිළිබඳව කරුණු කිහිපයක් අවසානට විශේෂයෙන් අපි ධම්සවි සඳහම් සාකච්ඡාව සිදු කරද්දී විහාරස්ථානයේ පිළිබඳව කෙටි හඳුන්වා දීමක් සිදු කරනු ලබනවා. ඉතින් ධම්ම සාකච්ඡාව අවසානයේ මම කැමති අපේ හඳුන්වන්නේ දැනගන්නට ඔබ වහන්සේගේ මේ විහාරස්ථානයේ ඉතිහාසයේ ඒ වටිනාකම මම හිතන්නේ අපේ රටේ ජනතාව දැනගත යුතුයි. ඒ අරමුණ පෙරදැරිවයි අපි ධර්ම සාකච්ඡාව වගේම මේ විහාරස්ථානයේ වටිනාකම රට ලෝකයට පෙන්වා දීමේ අරමුණින් තමයි අද දවසේ මේ විහාරස්ථානට සපමිනියේ. නිසා අපි හඳුරුනේ විහාරයේ වටිනාකම, විහාරයේ ඓතිහාසික පසුබිම, වැදගත්කම පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීම අතිශය වැදගත් වෙනවා. මදුනාගල ආරණ්‍ය සේනාසනය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියව ප්‍රාදේශීය ලේකම් වසමේ හබරත්තවෙල ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත් ස්ථානය. මේ ස්ථානයේ මදුනාගල රක්ෂිත අභය භූමියක තමයි පිහිටලා තියෙන්නේ. අක්කර 7000 ගානක වන වපසරියක් තියෙනවා. ඒ තුල මැද තමයි මදුනාගල ආරණ්‍ය සේනාසනේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයේ ඉතිහාසය බැලුවාම ක්‍රිස්තු පූර්ව දෙවනි සියවස කාවන්තිස්ස රාජ්‍ය යුගයට යනවා. චිත්තගුත්ත මහරහතන් වහන්සේ මේ අබේ භූමියේ තියෙනවා කරඬු ලෙන කරඹගල ඒ ගල්ලෙනේ වැඩ ඉඳලා තියෙනවා චිත්තගුත්ත ලෙන කියලා. අදත් ඒක දකින්න ලැබෙනවා. ඒ උන්වහන්සේට පූජා කරපු ගල්ලෙන් තමයි මේ තියෙන්නේ තාම. දැන් ගල්ලෙන් 26ක් අපේ භාවිතයේ තියෙනවා. ඒ 26ෙම කටාරම් කොටලා තියෙනවා. ඒ කාවන්තිස්ස රජුරෝ තමයි රෝහණ ජනපදයේ පාලනය කරන කාලේ ඒවා හදලා උන්වහන්සේට පූජා කරලා තින්නේ. ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවස. පස්සේ කාලේ වෙනකොට ශිලාලේඛනයක් තියෙනවා මේඝවර්ණ ශිලාලේඛනය කියලා.
අර පොකුණ ළඟ ඒ ශිලාලේඛනයේ සටහන් වෙනවා මහසෙන් රජුරුවන්ගේ පුතා මේඝවර්ණ මේ සේවය කළ අය සඳහා කහවණු 50 බැගින් රජයේ භාණ්ඩාගාරයෙන් ගෙවුවයි කියලා. ඒතර විශාල ප්‍රමාණයක් මහා සංඝරත්නයේ වැඩ ඉඳලා තියෙනවා. රජයෙන් සේවක පිරිස් යොදලා ස්වාමින් වහන්සේලාගේ උපස්ථාන කටයුතු විහාර ආංගෝපාංග ඉදිකිරීම ආදී දේවල් කරලා තියෙනවා. ඒවයි නටබුන් ගොඩාක් තියෙනවා. ඉතින් පුරාවිද්‍යාත්මක වටිනා භූමියක් මදුනාගල. ඉතින් වසර 10 ගණනක රහතන් වහන්සේලා වැඩ හිටියේ පූජා භූමියක්. කල් යනකොට වල් බිහිලා ගිහිල්ලා තියෙනවා. 1946 වෙනකොට අලි කොටි වලස්සු වගේ විවිධ සතුන්ගෙන් ගහනෝ දඩයක් කරුවන්ගේ තිප්පොලක් වෙලා තියෙන මදුනාගල. අපේ බෝධිසත්ව ගුණෝපේත වතුරුවිල මහානායක මාහිමිපාණන් වහන්සේ 1946 වඩිනවා. වැඩම කරලා උන්වහන්සේ රිදීගම පාම් එකට වැඩම කරලා එහි ඉඳලා කර්මගලට වැඩම කරලා එහි ඉඳලා තමයි විජය දියෝනිස් මෝලිගම්බාර මහත්මයාගේ උදව් උපකාරයෙන් උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා මේ ස්ථානය ආරම්භ කරන්නේ. ඉතින් මේ ගල්ලෙන් ඔක්කොම දායක පිරිස දැන් හදලා ස්වාමීන් වහන්සේලාගේ භාවිතයේ තියෙන හාමුදුරුවෝ 19ක් විතර ඉන්නවා. ලංකාවේ වාර්ෂිකව දන් දෙන්න 365 දිනක් සැදී පැහැදී ඉන්නවා. ඒ අයගේ ආධාර උපකාරයෙන් හා පරිත්‍යාගෝට අනතුම ස්වාමීන් වහන්සේලාගේ හැම කටයුත්තම කෙරෙන්නේ. මහරහතන් වහන්සේලා වැඩ සිටි පින්බිමක්. අදටත් මහා සංඝරත්නය තමන් වහන්සේලාගේ කෙලෙස් නිවාරණය සඳහා භාවනා යෝගීව වැඩවෙසෙන නිහඬ නිසංසල පරිසරයක්. එනිසා මේ භූමිය මේ ඓතිහාසික විහාරය සම්බුද්ධ ශාසනයට අතිශය වැදගත්. මේ ප්‍රදේශය මේ වටපිටාව මහා සංඝරත්නයට වගේම තමන්ගේ කෙලෙස් නිවාරණය සඳහා නිවන් මඟ පසක් කරගන්නා උත්තමයන්ට සුවිශේෂ වූ තැනක්. එවැනි පින්බිමක ඉඳලයි අපිත් අද වාසනාවන්ත වුණේ ඔබට ගම්මැද්ද දම්සවි සදහම් සාකච්ඡාව තිළින කරන්නට. අද අපි මාතෘකාව කරගත්තේ යහපත් ගෘහ ජීවිතයක් සඳහා පෞල් ජීවිතයක් සඳහා දෙමව්පිය දූදරු සම්බන්ධතාවයේ කොයිතරම් දුරකට වැදගත්ද කියලා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඊටමත් ප්‍රායෝගික කරුණු ඇසුරින් ඔබේ ජීවිතය වැදගත් ඔබේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු කාරණා රසක් දේශනා කරන්නට යෙදුණා. මදුනාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති උපුල්විල ශාසන සුමන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව පුණ්‍ය අනුමෝදනාව සිදු කරන ලබනවා. අද දවසේ ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාවට වැඩමවීම සම්බන්ධයෙන් අපි ලබන ඉරිදා දවසෙත් සුපුරුදු විදිහට මේ ආකාරයෙන් මාතෘකාවක් සමග හමුවෙන් බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.